ආයිබුවන් අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන මේ සෙන්කඩ ගෙල ටීවී. මම මේ රටේ ඉන්න උගතුන්ට කියනවා. උගත් ඇත්තන්ට කියනවා දේශපාලන මතවාද අයින් කරලා. මේ සැබෑ වූ ආධ්‍යාත්මික ගුණබලයක් ඇති සැබෑ නායකයෙක් යන ගමනට අතේ ඉතින් මම මේ පිරිත් වෙන ස්ථානයේ ලක්ෂ කෝටි ගාණක් දෙවිවරු වැඩලා දළදා වහන්සේ පාව වැඩියා. ලක්ෂ කෝටි ගාණක් දෙවිවරු. ඇයි මේ කොහෙවත් මේ පූජනීය ස්ථාන රටක් මේ හැම දළදා වහන්සේලගේ මම දැයට දුක් විඳින ජනතාවට විමහත් සේවයක් කරන්නට කියලා කොයි අවධියද ඔබතුමාට මේ සංකල්ප අයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම සෙන්කඩගල YouTube නාලිකාව නරඹන සියලු දෙනාටම වාසනාවන්ත සුබ අනාගතයක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද දිනේදීත් සෙන්කඩගල YouTube නාලිකාව අපත් එක්කම මේ YouTube නාලිකාවත් හැඳී සිටින ආදරණීය අපේ හිතවතු සිල් දෙනාට මතක් කර සිටිනවා. මෙම සෙන්කඩගල නාලිකාව ඔස්සේ විශේෂ වැඩසටහන් ඔබට කීපයක් මම ඉදිරිපත් කරා. ඒ වගේම අපේ මේ ධර්ම රටාවත් තුළ අපට මේ සෙන්කඩගල දළදා වහන්සේ වැඩ ඉන්නා දේශයේ සිට විශ්ව ශක්තිය අපේ විශ්වයට මුදහරින්න පුළුවන් නම් ඒක තමයි අපේ ආඩම්බරය, ඒ අපේ ශක්තිය. ඉතින් අද දිනේ මේ සෙන්කඩගල YouTube නාලිකාවට අපි මුලින්ම වීඩියෝ එකක් කරා ජීවමාන බුද්ධ වන්දනාව පිළිබඳව. ඌව වෙල්ලස්ස පුරවරේ ඊ타ත්ම අපට ශක්තියක් වන්නට පුළුවන් වූ අපේ මේ සෙන්කඩගල මේ පුරවරයට ඇවිල්ලා ඒ දීපේ මුළු ලෝකෙටම යම් කිසි දායාදයක් ශක්තියක් හෙට පිළිබඳව අනාවකියක් කියන්න පුළුවන් ඊ타ත්ම දක්ෂ අපට දියසෙන් දීප රාජ්‍ය නිර්මාතෘ වෙන වශයෙන් අපට සේවයක් අනාගතයේදී දැක බලා ගන්නට පුළුවන් වූ චන්දලාල් මැතිතුමා මේ මොහොතේ අපි ආදරෙන් පිළිගනු ලබනවා. ඉතින් චන්දලාල් මහා බොහොමත්ම අපිට සන්තෝෂයක් තියෙනවා මහනුවර සෙන්කඩගල දළදා වහන්සේ වැඩ ඉන්නා වූ මේ පිම්බිමට ඇවිල්ලා ඔබගේ මේ දක්ෂ ඔබගේ අනාගත පිළිබඳව කරන්නට මේ බුද්ධ ශක්තියත් එක්කම තමයි ඔබ මේ රටාවට අපිට මේ නිරන්තරයෙන්ම වෙනත් මාධ්‍ය දායකත් එක්කම ඔබ ගැන ඉදහාමත්ම පැහැදීමක් තියෙනවා අපි මේ රටේ ඉන්න ජනතාවට. ඔබ මුලින්ම කියන්න බලන්න මේ ජීවමාන බුද්ධ වන්දනාවක් අපි මේ සෙන්කඩගල YouTube නාලිකාවේ මුලින්ම ඔබ දැන් දින කීපයකට අපි මුදා හැරියා. මේ පිළිබඳව ඔබට යම්කිසි ශක්තියක් බලයක් මේ ශක්තිය තියෙනවාද කියලා ඔබතුමා කොහොමද මේ අපි මේ ලංකා දරණී ලෝක වාසීන්ට කොහොමද මේ ශක්තිය පිළිබඳව ඔබ විග්‍රහ කරන්නේ? ආගමෙන් චන්දික ලොකු වාසනාවක් සෙන්කඩගල පුරවේ මෙවැනි මාධ්‍ය ඇවිල්ලා මා පිළිබඳව එක මැනවින් හොයලා බලලා අපි මේ වැඩසටහන සමාජගත කරන්න ඔබතුමා ලොකු වෙහෙසක් ඔබතුමාගේ මාධ්‍ය ජාලයේ මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් අද අපි ගිය දවස් කිහිපයකට පෙර මේ රටට මේ වෙලාවේ අවශ්‍යම ඖෂධය වන් අවශ්‍යම දේ සෙන්කඩගල පුරේ දළදා වහන්සේ මූලික කරගෙන ජීවමාන බුද්ධ වන්දනා භාවනාව වශයෙන් ඊටම මැනවි ඊටම ශක්තිමත් බලගතුව අපි සමාජගත කරලා ජීවමාන බුද්ධ වන්දනා භාවනාව කියන එක. ඉතින් මේ වැඩසටහන ඇත්තම පැය 3-4ක කතා කරන්න ඕනි කතිකාව මිනිස් මොනස දැනුවත් කිරීමේ වැඩසටහන. නමුත් අපි මේ අන්තර්ජාල ආධ්‍යාත්මික ගුණ බල පිළිබඳව ඔබතුමා කියන ආධ්‍යාත්මික පිළිබඳව දැන් ගොඩාක් සමාජයේ කතා කරන ඔබතුමාට ආධ්‍යාත්මික ගුණ බල ගොඩාක් ශක්තිය විශ්වයට දෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම චන්දික මහත්මයානි මේක මේ ආධ්‍යාත්මික ගුණ බල වැදගත්ම මාතෘකාව මේ ඉදිරිපත් කරේ ආධ්‍යාත්මික ගුණ බලය කියන එක අපේ මහත්මයානි ශනිකව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ශනිකව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද? ශනිකව ගන්න. එකක් තියෙන්න ඕනේ සසර පැතුමක් තියෙන්න ඕනේ. සංසාරේ පැතුමක් තියෙන්න ඕනේ, අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. මොකක් හෝ දෙයක් පිළිබඳව යම් දෙයක් කරනවා නම් ලොකු අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. එතකොට මේ විශ්ව ලෝකේ ආරක්ෂා කරලා මේ ගෞතම බුදු රාජ්‍ය ආරක්ෂා කරන එක මේක අපේ චන්දික මහත්මයා සසර පැතුමකින් මේන එක. ඉතින් මම චන්දික මහත්මයානි කල්පනා කරේ
කවුරුන් හෝ මේක මීට වඩා ඉඩයක් කරයිද සමාජයේ මේ විශ්වයට මේ වෙලාවේ මේ ආධ්‍යාත්මික ගුණ බලය පිළිබඳව කවුරුන් හෝ සමාජයෙන් මටත් වඩා ප්‍රබලෙක් මතුවේද කතා කරන්නේ. නමුත් අවසර ගණනාවක් නොයෙක් තැන්වල සමාජීය වශයෙන් මේ පැවිසියක් වෙන ආධ්‍යාත්මික ධර්මතාවයේ ජීවත් වෙන මට හොයාගන්න බැරි වුණා අද මේ මොහොත දක්වාම. කොහෙවත් එක්කෝ භික්ෂුවක් එක්කෝ ගිහියෙක් එක්කෝ නායකයෙක් කියන කෙනෙක් අද වෙනකල් කරන ආධ්‍යාත්මික ශක්තිය. වෙන විෂයන් පිළිබඳව යම් දැනීම් තියෙන එක පුද්ගලයෝ ඉන්නවා. ඒක විශේෂයෙන්. මේ ආධ්‍යාත්මික ගුණ බලය කියන්නේ අපේ සංගීත මහත්මයාගේ මුළු විශ්ව ලෝකයේ ධර්මතාවයනේ. මහා විශාල බල ගොඩක් එකතු වෙච්ච ධර්මතාවයක් ආධ්‍යාත්මික ගුණ. ඒත් මේවා පිළිබඳව හසල දැනීම ඒ වගේම ගැඹුරින් ඒ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් එහෙම විශාල වශයෙන් තියෙනවා. ඉතින් මම කල්පනා කරනවා මගේ ආපස්සට මගේ ජීවිතය යනකොට අවුරුදු 18 දී 18 දී තමයි මගේ මේ පරිවර්තනයේ ජීවිතය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා පිම්බිමක් මොතියංගනේ වගේ මේ ඌව වෙල්ලාස පිම්බිමක් ඇවිල්ලා මේ රටට මේ ජාතියට ලෙඩ වෙලා දුක් කියලා කරදර වෙන මිනිස්සුන්ට පිහිටක් අනාගතයේදී වර්තමානයේදී මේ වැඩපිළිවෙල ඉදිරියට ගොඩ දාන්න තමයි මේ කතිකාව තුල අද අපිත් එක්ක මේ සෙන්කඩගල නාලිකාවත් සමග මෙතුමා මේ රැඳි තිරින්නේ. මේ සාකච්ඡාව ඔබට ඉදිරියේදී ගොඩාක් මේ කරුණ පිළිබඳව සාකච්ඡා කරන්නටයි අපි සම්දිදෙන්නේ. ඉතින් අද ආධ්‍යාත්මික ගුණ බලය ගැන තමයි මෙතුමාම කියන්නේ. ඔව් එතකොට අපි යන්නේ මේ ආධ්‍යාත්මික ගුණ බලය පිළිබඳව ලොකු කැපවීමක් ගන්න ඕනේ. ජීවිතේ සමාජ දන් දෙන්න අවස්ථාවක් තියෙනවා. මම වනාන්තරගත වෙලා හිටිය තැනක එක්තරා මේ මුලරාගල දැන් මයුරුගිරි ආරණ්‍ය සේනාසනේ කියන එකේ මම ඒවකට ජෝතිපාල ගායකයා මට හොඳට මතකයි. ජෝතිපාල. එතුමාගේ මරණය කිව්වේ වනාන්තරේ යන මේ වනාන්තරේ යන මිනිස්සෙක් මට කිව්වේ. වනාන්තරේ දඩේම යන මිනිස්සෙක් කිව්වේ ජෝතිපාල අද මැරුණා කියලා. මට අද වගේ එතකොට මම වනාන්තරගත වෙලා හිටියේ. ඒ ගල් ගුහාවල මම දුක් විඳලා. ඔව් මටත් ආරංචියක් තියෙනවා. ඔබ විවිධ මාධ්‍ය වලින් කියලා තියෙනවා ඇතුගල් පුරවරේ. මම හිතන්නේ පොල්ගාල ප්‍රදේශෙත් කන්දක ජීවිතේ ඉඳලා තියෙනවා කියලා. අන්න ඒවා තමයි නේද? අතීතයේ දේවල් ඉදිරියට දාලා ඒ වගේ දේවල් බලයකින් ශක්තියක් තියෙනවා නේද? අනිවාර්යයෙන්ම. එහෙම නැත්තම් යන්න බෑ. නැත්තම් අපිට මේ විදිහට කතා කරන්න බෑ. ඒක යෝගමුවා කන්ද කියන පොල්ගහවල මහා ඓතිහාසික ස්ථානයක්. ඉතින් දැන් මේ ඉස්සරහා කන්දේ හදලා තියෙනවා ලංකාවේ භාවනා මධ්‍යස්ථානයක්. දැන් ඒවයි හැම තැනම මුළු ලංකා පුරාම දිගාමඩල ගත්තොත් දීඝාපි චෛත්‍ය මගේ හදවත වගේ ඒ තැන්වල මම නැගතිනේ ගත්තා කොළඹ පළාත්වල අපේ මේ මට මතකයි හීල් බද්ගල කියලා. මේ ගම්පහ ප්‍රදේශයට ගම්පහනේ සේනාපෝරලේ. ඒ ප්‍රදේශේ අවුරුදු ගාණක් මිනිස්සු බර ගාණක් ගොඩ දැම්ම රෝග කියන්නේ කෙලවරක් නැති රෝග, කෙලවරක් නැති ප්‍රශ්න. මේක මහත්තයා මේ යුද්ධ කාලේ ඉඳලම ඈත ඉඳලම මේ ඔහේ මම බැස්සත් ජයග්‍රහණය ලබාගෙන නිහතමානී මේක භුක්ති විඳින පැත්තකට යන චරිතයක්. ඒ වගේම ලෝකේ ලොකුම බුදු පිළිමය හදන මිනිසයා වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ කොහෙද? ඒ වැල්ලවායේ හඳපානාගල. වැල්ලවායේ හඳපානාගල. ඒ ඇත්ත වශයෙන්ම රජවරු ඉඳලා තියෙනවා, නායකයෝ ඉඳලා තියෙනවා. ඉතින් ඒ වුණාට මේ චන්ද්‍රයාට පුළුවන් වුණා. ලෝකේ රටවල් වලට ගිහිල්ලා මේ ධර්මයේ ප්‍රචාරය කළා. ඒ තෑග්ගක් වශයෙන් තමයි වැල්ලවායේ හඳපානාගල හරිම ලස්සන සුන්දර පරිසරයක වැවත් එක්ක ඉස්මත්තේ ලෝකයේ ලොකුම බුදු පිළිමය මේනකොට නිර්මාණය කරන්න සියලුම පහසුකම් ලෝකේ අපිට 7-5ක්වත් ගන්න ලෝකයේ රටවල් 21ක් මූලික වෙලා තමයි මේක කරන්නේ. මම ඒ වෙනුවෙන් විශ්ව ලංකා බුදු පදනම කියලා ආයතනයක් මම නිර්මාණය කළා. ඔව් වැල්ලවාගේ මත ඇතිරවගේ වැවකුත් තියෙනවා නේද? ඔබතුමා එහෙගෙන පොඩ්ඩක් ඇතිරව කියන්නේ හරි ඓතිහාසික තරණි බව. ඉතින් ලෝකේ ලොකුම බුදු පිළිමය හදන්න මං හිතුවේ මාතලේ මැදේ කියන්නේ. නමුත් ඒකට අවශ්‍ය වපසරිය තිබුණේ නැහැ. ඒ අවශ්‍ය වපසරිය තිබුණේ අන්තිමට වැල්ලවායේ හඳපානාගල අක්කර 5ක වපසරියක් ඕනේ මේක නිර්මාණය කරන්න. ඉතින් ඒ නිසා දැන් මේ මත්තල එයාපෝට් එකේ ප්‍රශ්න නිසා මම මේක නැවතිලා තිනවා. වැඩ ගුවන් අවසරය මට ලැබිලා නැහැ. අනිත් සියලුම අවසර පුරා විද්‍යා අවසර, භූ විද්‍යා, භූපතල් ඒ හැම අවසරයක්ම අරගෙන බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අවසර අරගෙන හැමදේම නිර්මාණය කළා. ඒකටදී දීමු ජයරත්න අගමැතිතුමයි මමයි අස්තිරි නායක ආමතුනි මුල්ගන්නේ.
ඉතින් දැන් ඒක ඓතිහාසික දෙයක්. ඉතින් මේවා අපි පෙළගස්සගෙන තියෙනවා. ඔව්. හොඳයි මහත්තයා ඉතින් අපි මුලින්ම මේ සෙන්කඩගල YouTube නාලිකාව මෙතුමාගෙන අතීතයේ පිළිබඳව මෙතුමාගේ විවිධ කාරණා ඔබට දැනගන්න බලන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි ඔබ මේ දියසෙන් දීපරාජ්‍යයක බලයක් ගත් කෙනෙක් කියලා අනාගතයේදී ශේෂ්ත්‍රයේ මේ නියමයක් කියලා කියනවා. ඒ වගේම ඔබතුමා මේ කත්වත්තේ කුමක්ද කරන්නද දැන්? දැන් වශයෙන්ම දැන් මේ වෙලාවේ මහත්ය රට අසරණයි. මේ අසරණ භාවය අද නෙමෙයි ජානික මහත්තයා මම කියන්නේ. මේ විදිහට අසරණ රට අසරණ වෙනවා කියන එක මම 2014 මේ රටේ භයානක තත්ත්වයක් වෙච්ච වෙලාවේ රටේ රාජ්‍ය නායකත්වයේ ලෝකේ ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න ගිය වෙලාව. ඉතින් මම ඒ වෙනුවෙන් ලොකු කැපවීමක් ඒ කාලේ ඉඳලම කරා. මේ රටට යම් දෙයක් එනවනම් මේ රටේ අනිත් මිනිස්සුන්ට වඩා වේගෙන් මට මේක දැනෙනවා. ඔබතුමාට මේ හැඟීම කොහොමද දැනෙන්නේ අපේ චන්දලා මහත්මයා? ඔව් මම හිතනවා මගේ රටට මං හරි ආදරේ. මගේ රට, මගේ ජාතිය, මගේ ආගම. මේක තමයි මම ඒ තමයි මුල් දැනගන්නේ නේද? මගේ රට, මගේ ජාතිය, මගේ ආගම. මට ඒ වෙනුවෙන් මගේ ජීවිතේ දන් දෙන්න මට පුළුවන්. ඒතර මම මේ කියන්නේ මේ රටට යම් ව්‍යවසනයක්, යම් කරදරයක්, බාධයක් එනවනම් ඒවා අපි වෙන දෙයක් නෑ. අපේ රට, මගේ රට, මගේ ජාතිය, මගේ ආගම කියන එකනේ මගේ පැහැදිලි අතරම තියෙනවා. ඒතර මම සීල ප්‍රතිපදා උපරිම රකින්න චරිතයක්. සිවුර දාගත්තේ නැත්තේ ඇත්ත වශයෙන්ම සිවුරේ තියෙනවා ගොඩාක් ප්‍රශ්න. සිවුර දාගත්තා නම් අද චන්දික මහත්තයා මට හම්බ වෙන්නේ නැහැ. මේ ගම්තුලානේ මේ අද රතන සූත්‍රයේ දසදහස කරන්න වෙන්නේ නැහැ. ඔබතුමාට ඒ කාලයේ වසර කීයකදීද ඔය බල සම්පන්නකම ඇවිල්ලා අවුරුදු කීයේ ඉඳන්ද ඔබතුමා මේ අපේ මේ විශ්ව ශක්තිය බුදුදහමත් එක්ක ජීවත් වෙලා අපිට මේ රටේට දැයට දුක් විඳින ජනතාවට විමහත් සේවයක් කරන්නට කියලා කොයි අවධියේද ඔබතුමාට මේ සංකල්පය ආවේ? අවුරුදු 18 දී මම මැරතන් කරුවෙක් වශයෙන් ක්‍රීඩකෙක් වශයෙන් ඉන්න කාලේ ක්‍රීඩකෙක් වශයෙන් ඒ පළාත්වල ඒ පළාත හිටිය ප්‍රබල ක්‍රීඩකෙක් මම පරාජයටපත් කරා පොන්නම්බලක් කියලා. පොන්නම්බල කියලා. ඉතින් ඒ වුව පළාතේ. අපි ආහාර කෙනෙක් කලින් ගත්තා මනේ. ඔව්. ඒකට එතුමා පරාජයටපත් කරලා මම චන්ද්‍රලාල් මරතන් චන්ද්‍රලාල් බවට වුව පළාතේපත් වුණා. ඉතින් එදා ඉඳලා මම ක්‍රීඩා ශාස්ත්‍රයේ ලංකාවේ සමස්ත ලංකාවට මේ ක්‍රීඩා ඔක්කොම තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ විශ්වාසකින් තමයි මම මේ කටයුතු කරේ. ඒ හැමදේම මම කරේ මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ ජාතියට මම ආදරේ. මම හැම වෙලාවෙම ගන්නේ මහත්ය ආදරේ කරුණාව මෛත්‍රිය තමයි මේ මතු කරගන්න උත්සාහ දරන්නේ. ඉතින් මේ ආධ්‍යාත්ම බලය මේක වසර දැන් මට 57යි නේ වයස. ඉතින් 57ක් යනකොට මේක මම පූර්ණ කරගෙන තියෙනවා මේ රටේ අනන්ත අප්‍රමාණ දුක් විඳින මිනිස්සු දැනුත් මේ බය වෙන දේ මේක ආන හැම කෙනාගේම රෝග සුවපත් වෙනවා. ආයේ දෙකක් නෑ. මං ගැන හිතන්න විතරයි තියෙන්නේ. මං දැන් මේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඔබතුමා පිරිතේ බලය අරන් තියෙනවානේ. රතන සූත්‍රයේ බලය අරන් තියෙනවා. මේ ඔබතුමා ඒ බලයෙන් ගොඩක් සුවපත් කරලා තියෙනවාද? මම හිතන්නේ දැන් මේ ලංකා දීපතලයේම රතන සූත්‍රයේ දසදහස් ගණක් ඔබතුමා අපි දකිනවා විදාකාර මාධ්‍යවලින් සුවපත් කරලා තියෙනවා. ඉතින් තව දුරටත් මේ අතෑරලා ඉන්න ජනතාවට දුක් විඳින ජනතාවට මහත් ශක්තියක් නම් විශ්ව සත්‍යයෙන්. ඇයි ඉතින් මේක තවත් මේ අතෑරලා ඉන්නේ අපි මිනිස්සු? දැන් මේකයි අපි මහත්මනේ මේ විවෘත ආර්ථික ලෝකයක් එක්ක යද්දී මිනිස්සු විචිත්‍ර භාවයට පත් වෙනවා. ඇත්ත කතාවක දැන් බුදුදහමේ මිනිස්සු ඈත් වුණා අපේ මහත්තයා. ඈත් වුණා නේද? ඈත් වුණා. ඒක භික්ෂුණිත් එහෙමයි. භික්ෂුණින් දේශපාලනට ගියා. ඒ වගේ අපිට අද හරිම ලස්සන ගුණා 90%ක්ම අද ඉන්නේ එක එක මතිමතාන්තර වල. ඒතර එක එක කර්තව්‍ය වල නිරත වෙලා ඉන්නවා. ඒ වගේම රටේ මිනිස්සු ලෝකෙට විවෘත වෙන්න පටන් ගත්තා. ඒ ලෝකේ රටවලට යන්න පටන් ගත්තා සේවා වන්නට. ඊට පස්සේ ඩොලර් මේකන් දිරහන් වගේ දේවල් ලංකාවට එන්න පටන් ගත්තා. ඒ ලෝකේ තිබුණ අනවශ්‍ය දේවල් ලංකාවට ආවා. මේ අතර ලෝකෙ විවෘත වෙනවත් එක්ක මේක ඉස්සර අපේ මිනිස්සු රට ගියේ නැහැ රස්සාව. ගියේ නැහැ. අපි ගොවිතැන්පත් කරලා බොහොම ලස්සන ජීවිතයක් ගත කරන මිනිස්සු. හැබැයි අපිට මේ අවුරුදු 30 40ක දශක 70 පටන් ගත්ත මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ දුර්ලභම හේතු කොට මේක නිවැරදි කරේ නැහැ. ඉතින් අපේ මානවය අපේ ලංකාවේ සිංහල බෞද්ධ ලංකාවේ ජනතාව මේ ලංකාවේ කුෂ්කර්මාන්තය බැඳී පවතින ක්‍රමය අතහැරියා ලෝක විවෘත ලෝකෙට යන්න පටන් ගත්තා. ලෝකේ රටවලට ගිහිල්ලා මුදල් හොයන්න පටන් ගත්තා. මේ පටන් ගත්ත පස්සේ මුදල් නිසා
අපේ තියෙන මිනිස්කම් කෙලෙසිලා කියන්නේ. ටයිකෝට් ක්‍රමයට ආවා. ටයිකෝට් ක්‍රමයට අඹුඩේම අතෑරියා නේද? අඹුඩේ අතෑරියා. ඉතින් ඒක නිසා දැන් බලන්නකෝ අතන කියනවා මේ රට ආරක්ෂා කරන ප්‍රබලම ශක්තියක් දුටුගැමුණු රැවතුනා. ඉස්සෙල්ලා ඔහුගේ සහෝදරය හදනවා මේ පැත්ත යුද්ධ කරනවා මේ පැත්ත කණ්ඩ වෙලි ලක්ෂයක් හදලා ඊළඟ දුටුගැමුණු රැවතුමා සද්දාතිස්ස රජතුමා කියන ඇති මලේ ඔය ඇති කියලා කියනවා. උච්චර බලන්නකෝ අයියාගේ මල්ලි කියලා නේද? ඒතකොට අපේ සංස්කෘතිය උතනම තිබුණා. අපි බැඳීමක් තිබුණා. මහ පොළොවත් එක්ක බැඳීමක් තිබුණා. ගොමු අස්සත් එක්ක බැඳීමක් තිබුණා. මහ පොළොවට ඉම්බා, ජලයට වැන්දා, විශ්වයට වැන්දා, සූර්යයට වැන්දා. අපිට ගන්න පුළුවන් මේ ආධ්‍යාත්මිකයෙන් ඔබතුමා කියන විදිහට මේක ඉදිරියට ගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. මම කියන්නේ මම ඔබලට දෑත් දෙක මම ලං කරලා කියනවා. හොඳට අහුම්කම් දෙන්න. මේ සෙන්කඩගල මේ කුඩා channel එක හරහා මේ සමාජගත කරන මේ කටයුත්තට හොඳට අහුම්කම් දෙන්න. කෑල්ලක් බලලා හරි කෑල්ලක් බලලා විවේචනය කරන එක නෙමෙයි හපංකම. දැන් අපි දැක්කනේ ඊපෙරට අපි චන්දික මහත්තයා මේ මිනිස්සු කේල් කනන් වැටෙනවා වගේ දබ ගාලා වැටෙනවා. අපි ලෝකෙත් දැක්කා. කෝටි බිලියන ගණන් මැරෙනවා අපි කෝටි ගණන් දැක්කා. ලංකාවේ ලක්ෂ 10ක්ම මැරෙනවා අපි දැක්කා. ලක්ෂ 5කට එහා වසංගතය හැදුනා අපි දැක්කා. තාම නිමා වෙලා. ඔබතුමා කියනවා ධනේ බලය ඔක්කොම විනාශ. ඔක්කොම යටපත් නෑ නේද? ඇයි අපිට මේක උනේ? මංචන්දික මහත්තයා කිව්වේ මේ ශනික වෙච්ච දෙයක් නෙවෙයි. ක්‍රමානුකූලව අපේ මිනිස්සු වෛරකාරී තත්ත්වයන් තිබෙලා මුදල් මත ගිහිල්ලා මිනිස්සු මේ විශ්ව ලෝකය අමතක කරා. ගහකොළ අමතක කරා. සතා සිව්පා අමතක කරා. හොඳ අමතක කරා. හොඳ මිනිස්සු ඝාතනය කරා. අද කොච්චර හොඳ මොන මිනිහෙක්වත් ඝාතනය කරන්නේ? ඔබතුමා කියන විදිහට ඒ වගේ ප්‍රතිඵලයක්ද මේ මුළු ලෝකෙටම දෙන්න මේ කොරෝනා වසංගතය දැන් වර්තමානයේ ගත්තන් පස්සේ දැන් අපේ මිනිස් ජීවිත දසලක්ෂ ගණන් බිලි වෙලා දැන් ප්‍රමාණිකූලව මේ විශ්ව ශක්තියත් එක්ක බුදුදහමත් එක්ක පවතින මම බලපුවාම බලන්නකො දැන් සුනාමි එනකොට මේ බුදු පිළිමත් යුග රැඳුණා. ඔබතුමා ඒක ගැන කියන්නකො අපිට. ආරක්ෂා වුණානේ. ගාලේ එක්තරා බුදු පිළිමක ළමයි එල්ලිලා බුදු පිළිමෙන් අනිත් ඔක්කොම එන බුදු පිළිමෙන් ආරක්ෂා. ඉතින් මේ ඔබතුමා මේ යම්කිසි මේ කොරෝනා ව්‍යසනයත් එක්ක මේ දැන් වර්තමානයේ තත්ත්වයත් එක්ක අනාගත තත්ත්වය ඉදිරියට කොහොම වේද මේ රට ලෝකයක්? කන්ති මහත්මයාණන් මේ විෂය අනිවාර්යෙන්ම ආධ්‍යාත්මික නායකයෙක් වශයෙන් මම දැක්කා. නීත වඩා සමස්ත සමාජයේම විශාල දුක දැන් අර කතා කරනවා බොරු කියන්න අපි හොඳ නෑ. හරි. දැන් ඔබතුමා හැවුවා මේ රටේ මේ පවතින පිළිබඳ. මේක ඉතාම වර්තමාන තත්ත්වය. මේක ඉතාම ඛේදජනක සිද්ධියක්. මොකද එහෙම කියන්නේ මේ දැන් අපි කොරෝනා වසංගතේම ගමු. මේම කියන වසංගතයක් ආවා. හැබැයි මීට අවුරුදු 3කට ඉස්සෙල්ලා කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ මේ වගේ වසංගතයක් වෙනවා කියලා. ඒ වගේ තමයි මේ රටේ පවතින මේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය. මේ ඉන්න කිසිම නායකයෙකුට ආයෙ ඉස්සරහට යන්න බෑ. මේ ඔක්කොම තට්ටු මාරු පිල් මාරු වලින් හැම කෙනාම මං අහනවා ඔබ පැහැදිලිවම කියනවා කිසිම කෙනෙකුට ඉදිරියට යන්න බෑ. ඉදිරියට එන්න බෑ. මං අහනවා ඇඟිල්ල දික් කළා මේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය මේ රටට වෙච්ච යුක්තිය මොකක්ද? දැන් මේ දශක 70ක් අපි මේ රට ගමන් කරනවා. දශක 70 මේ රටට වෙච්ච සේවය මනුස්සය හැදුණා. අපි ඔක්කොම විනාශ කරගෙන තියෙනවා. අපි හැම වෙලාවෙම චන්දික මහත්මයාණන් ඈත් වුණා. අපි සමාජීය වශයෙන් ඈත් වුණා. දේශපාලන වශයෙන් අපේ සිංහල ජාතිය මුළු ලෝකෙ කොහෙවත් සිංහල කියලා කොටසක් නැහැ. එහෙම ඉන්නවනේ ශ්‍රී ලංකා ධර්මණී දලේ විතරයි. ඒතකොට අපි මේ කෝටි 2යි චුට්ටක් ඉන්න මිනිස් සමාජයක් මේ යටි අපි ඔක්කොම මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමේ පටන් ගත්ත දවසේ ඉඳලා වෙන් විනිච්ච එක නෙමෙයිද වෙච්ච එක්කෝ ශ්‍රී ලංකා එක්කෝ යුරෝප් එක්කෝ ජේපී දැන් ඊළඟට ආවා ජාතික ප්‍රශ්න මුස්ලිම් ද්‍රවිඩ ක්‍රිස්තියානි වගේ වෙනස් වුණා. අපි එක තැනකට සිංහල ජාතිය එක තැනකට ගන්න ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම නොවුනොත් මේ රට දැන් අපි ගෙදරක ලොකු විනාශයක් වෙලා ආර්ථික අතින් හැම වෙලෙහිම තත්ත්වෙටපත් වුණා.
අපි කලමනාකරණයක් හදාගන්න බෑ. අපි වැරද්ද නිවැරදි කරගන්න බෑ. ඒකෙදි අර වාද වේද මේ වාද වේද අරගෙන අපිට හරියන්නේ නැහැ ජාතික මාර්ගය. දැන් අපි කලේ යුත්තේ මොකද? අපි දැන් කලේ යුත්තේ පසු විතරම් බලන්නේ නැහැ. අපි ඔක්කොම එකා වගේ අර කුහුඹුවා. ඒ වගේ මීමැසි පොදියක් වගේ අපි නැගිටින්නේ. වාද වේද උස්මිතිකන් තනතුරු දානාන්තර මේ ඔක්කොම අතර මොකද කොරෝනා කියන වසංගතයේ මේ රටේ රාජ්‍ය නායකයින් ඉඳලා පල්ලයට ඉඳලා හැදුවා. ඉංගන්නටත් හැදුනා, වෛද්‍යවරයාටත් හැදුනා, මාධ්‍යවේදියාටත් හැදුනා, මේ රටේ වික්ෂුන් වහන්සේලාට මේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා බරකාරකට හැදුනා. එතකොට මේක මේ වසංගතය කියන එක මේ අරයට මෙයාට උස්මිතිකම් පහත් යොමුකම් මේක නෑ. ඒක තමයි ඉස්සරහට දැන් ඉන්නේ චන්දික මහත්මයානි ඉස්සරහට එන්නේ අපි මෙච්චර කාලේ යුද්ධ යුගයකට තමයි මුහුණ යුද්ධ දොරින් යුද්ධ මම එදත් පැහැදිලි කරා කිටියෙන් වගේ අපේ මහත්තයාට මතක ඇති දැන් ඉන්නේ යුද්ධ යුගයක්. එතන මේ යුද්ධ දැන් යුද්ධ යුගය අපිට දැන් ඉන්නේ විශ්ව අනිවාර්යයෙන්ම විශ්වේන රෝග දෝෂයෙන් යුග තමයි දැන් ඉන්නේ. ඒ අනිවාර්යයෙන්ම විශාල වශයෙන් මරණයටපත් වෙන ඉස්සරහදී මේ ධර්මයෙන් ඈත් වෙන්න හරි මිත්‍යා දෘෂ්ටික පැත්තට යන්නේ මිනිස්සු. ඉතින් එතකොට දැන් ඔයතුමා කියන විදිහට මේ වසංගත කාලය කොපමණ කාලයක් ඉදිරියට තියෙයිද? මේක 45%ක්වත් චන්දික මහත්මයාණන් අනිවාර්යෙන් මිනිස්සු මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපදව ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් කවදාවත් මොකද බුදුවරයෙක් කවදාවත් ධර්මයට පිටව ගැලවෙන්න බෑ. ගැලවෙන්න බෑ. මේ ධර්මයේ නැතිගේ පරිත්‍යාග මේ බොරු වැඩ කරන්නේ. බොරු වැඩ කරන්නේ අපි දන්නවා පින්කම. අපි දැන් සාමාන්‍ය වශයෙන් ගත්ත පින්කම අපේ මහත්මන් ලෝකෙට පේන පින්කම්. කංචුක පූජා කරනවා රුවන්වැලි මාසය. හරිද? බජව් දාගෙන ගිහිල්ලා. ඒක ගිහිල්ලා අහවසේ ගිහිල්ලා පාරේ ගිහිල්ලා අඩියක් ගන්නවා. හරි? ඒතර එහෙම නැත්නම් බියර් එකක් ගන්නවා. එතකොට ඒකේ පින්කමේ ජීවිතය බලයක් ගුණයක් කිසිම කවදාවත් ඒ වගේම තමයි භික්ෂුවර මම බය නැතුව කියනවා මේ ආදරේ කරුණා මෛත්‍රිය නේ අද පින්ඳ පාති වඩින බොබ මම නම් දැකින්නත් නෑ එහෙම ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරන මේ චීවරය හරියට කටුටුන්න අද මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ මුදලට ගිහින් මුදලට යට වෙලා මම කාටවත් දොස් කියනවා නෙමෙයි නමුත් මේක ලෝක ගෝලීකරණයක් හේතු කොටගෙන කර්මේ සහ කර්මඵලය ගැන දන්නේ නැතුව මිනිස්සු ඉබාගාතේ ඕන කර්මයේ පේන්නේම නැහැ අපේ චන්දික මහත්මයා. ඕන බොරුවක් කියන්න පුළුවන්. දැන් මේ ඉන්න മന്ത്രിලා මම මේ කියන්නේ මට සමාවෙන්න ඕනේ එකක්. මොකටද මේකට කියලා හදාගෙන මේ යන්නේ? මිනි මරාගෙන කුඩු විකුණගෙන තවත් එකෙක් මරාගෙන අනිත් එක නින්දා කරගෙන අපහාස කරන මොකටද මේ යන්නේ? මේ රටට ආදිරට. අපි දන්නවා අද මේ දශක 70ක් ගිහිල්ලා තාමත් තියෙන මේ චන්දික මහත්මයානේ ඇලකින් ගොඩ වෙන්න බැරි කම. පාරක් නැති තැන, වැසිකිලි නැති තැන, දොරවල් මේ වහලකට සෙවිලි නැත්නම් ඉලුක් සෙවිලි කරපු තැන. මගේ ඇස්වලින් අවුරුදු 35ක් මම දැකපු දේවල් මම තනියෙන් කල්පනා කරනවා මේ රට කරවන මිනිස්සු මේ රටේ නෙවෙයි ඉන්නේ කියලා. මේ රටේ මේ අනවශ්‍ය දේවල්ට පිටිනේකට එහෙම නැත්නම් මන්ත්‍රීවරුන්ට කෝටි ගාණක් පියදම් කරනවා. එන්න මගෙත් එක මම පෙන්නන්නම් වැසිකිලි නැති මිනිස්සු. මම දීලා තියෙන මිනිස්සුන්ට මම පුංචි මිනිස්සෙක් නමුත් මම වතුර ටික අරන් දීලා තියෙනවා. වතුර ඌව පළාතේ මං හිතන්නේ මට වතුර දෙවියෝ කියලා නමක් දැම්මා නේද? වතුර දෙවියෝ කියන්නේ මම කළු මීටර 1700 උඩ ගෙනියලා මම වතුර දීලා තියෙනවා. ගෙවල් 2000 3000. පුංචි මුනියර තමයි මේකේ දුක නේ. චන්ද්‍රලාල් මහත්තයා වගේ උගතුන් මේ ලෝකෙට ඇත්තට බිහි වෙන්න ඕන අනාගතේදී. ඒ ශක්තිය ඔබට තියෙනවා. අනිවාර්යයෙන් චන්දික මහත්මනි මා විතරක් නෙමෙයි. අපි වගේ මේ සංගදෙච්ච යමක් කරන්න පුළුවන්. දක්ෂයෝ ඕනතරම් ඉන්නවා. නමුත් වෙලා තියෙන්නේ අද ඒ දක්ෂයා නිතර දෙවිලි මේ මෝඩියෝ ඉන්න රටක දැන් මෝඩියෝ රට තමයි හිටන්න බිහි වෙන්නේ. ඉස්කෝල නැහැ. දහම් පාසල් නැහැ. මේ කිසිම දෙයක් නැති වෙලාවේ හිතනවාද මේ රටේ උගත්තු බිහි වෙයි කියලා. හරිද? ඒ නිසා කවදාවත් ඒක සිද්ධ වෙන්නේ අති භයානකයි. මේ සම්ප්‍රදාය සම්පූර්ණ රටේ වෙනස් වෙන්න ඕන. මේක දේශපාලන මතවාද. ඒක මම කියන්නේ මෙහිමයි. ඒක අවුරුදු 5කට මේ කල්ලි කණ්ඩායම් ඔක්කොම අයින් කරන්න. ඒ කියන්නේ ඔබතුමාට මේ වසංගත තත්ත්වෙත් පාලනය කරන්න කොපමණ කාලයක් පුළුවන් ඔබතුමාට පුළුවන්ද මේක? අනිවාර්යයෙන් මේ වසංගතය විතරක් නෙමෙයි අපි මහත්තයා. මේ මිනිස්සුන්ගේ මානසිකත්වය හදලා මේ වසංගතය ඇත්තම මට දින වැඩි නෙමෙයි. දින 20ක් වගේ කාලයක් මට දුන්නා. මම කිව්වේ දින 7ක් කියන මීට ඉස්සෙල්ලා විශ්වකර්ම වැඩසටහනේදී. ඒ කියන්නේ මෙහෙමයි. මේ මට මේකට
අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. දැන් අපි ගාව දැන් ඔබතුමා 2020 නාමනේ කියලා තියෙනවා නේද? 2020 විශ්වකර්ම මේ YouTube නාලිකාව ඔස්සේත් ඔබතුමා මේ විශ්වයට දීලා තියෙනවා. ඉතින් මේවා කාරණා පිළිබඳව අපි දැනගත්තා නම් මේ අපිට විශ්වාස කරන්නම විශ්ව බලයේ ශක්තිය. දැන් තවත් මුළු උදාහරණයක් කියන්න පුළුවන්. මේ චන්දි මහත්මයාගේ සේනා කියන දැනුවා. දැන් මේක හිතාගෙන මිනිස්සු මේ ඉතක් වැටුණා. නෑ හොරණ ප්‍රකුණු විට දසදහසක් රටේ සහරාන්ලා ගහන්න ඉස්සෙල්ලා මුස්ලිම් බලපෑමක් එනවා කියලා මම කිව්වා. ඒත් ඒ බලපෑම ඉස්සෙල්ලා තමයි හොරණ ප්‍රකුණු විට රටේ සූත්‍රය දසදහසක් කරේ. මේක ප්‍රතිඵලේ ලැබුණා නේද? ඒ කියන්නේ මුස්ලිම් ජාතියේ මූලධර්මවාද මුළු ලෝකෙ ප්‍රතික්ෂේප කරා. ලංකාවේ අද මුස්ලිම් ජාතියට අද හොඳ මුස්ලිම් ජාතියක් ඉන්නවා කියන්නේ. හොඳ මුස්ලිම් ජාතිය. ඒ මිනිස්සුන්ට බැරුණ මේ සහරාන්ලා වගේ මීහරක් මේ රටට කරපු අපරාධය. ඉතින් තවත් එකක් මේ රටේ ඉන්න බෞද්ධ මේ රටේ බෞද්ධ නායකයෝ උන් දැනුවත් කරන මේ රටේ දරදාවත් එක සෙල්ලම් කරන්න බෑ. මේ බුදුදහමේ පිරිතක් එක සෙල්ලම් කරන්න බෑ. සැබෑ ආධ්‍යාත්මික බලයක් ඇති ශ්‍රී ලාංකික මේ රටේ ඉන්නවා. වික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම මේ රටට ආදරය කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ඉන්න තාක් කල් මේ රටේ කිසිම කෙනෙකුට විජාතිකුට මේ රට ලෝකේ රටේ කාටවත් ගන්න බෑ. මේකට විජ කරන්න එපා කියන පණිවිඩේ මේ රටේ රාජ්‍ය නායකයෝ වික්ෂුන්වත් කරන්නේ. ඔව්. ඒ කියන්නේ ඔබතුමා බුදු ගුණ බලයෙන්ම තමයි මේ හැම කාරණාවම කරන්නේ. අනිවාර්යෙන්ම නේද? ඒ බලය ඔබට තියෙනවා නේද? ඒ බලයේ ශක්තිය පිළිබඳව මගේ ජීවිතේ කවුරු හරි හිතනවා නම් මේකව මරලා දාන්න ඕනේ. කිසිම ගැටලුවක් නැහැ. මම ඒත් බැරෙන්නේ මගේ ශ්‍රී ලංකා ධරණී තලයේ කියලා තමයි මම මැරෙන්නේ නේද? මැරෙන්නේ. ආයෙ නැවත මම ඉපදිනවා. ආයෙ මම මේක පටන් ගන්නවා. කොච්චර කාල ගියක් කමන්නේ අපිට මේ රට තියෙන්න ඕනේ. රට තියෙන්න. නිසා මිනිස්සුන්ට මරන්න පුළුවන්. හැබැයි ආධ්‍යාත්මික බලයෙන් මිනිස්සු මරන්න පුළුවන් කමක් නැහැ. අවුරුදු 30කට මෙච්චර දුර චන්දික මහත්තයා එන්න පුළුවන් කමක් නැහැ. ඒ බුදු බලයේ අසිරිමත් පැත්ත මම හොඳට අඳුරගත්ත චරිතයක්. ඒ නිසා අපිට පුළුවන් මේ විවසන නැති කරන්න. මේ විවසන නැති කරන්න පුළුවන්. එහෙම මේ නැති කරන්න පුළුවන් කියනවනම් මේ හඬ අහලා මේක අවංකව හරිද? චන්දික මහත්මයානේ මේ මනුස්සයාට දෙන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? ඔව්. ඒ මම තව ප්‍රශ්නයක් කරනවා මේ රටක් විදිහට අපිට පෙළ ගැහිලා ඉදිරියේදී මේක ටික අපිට කරන්න පුළුවන්ද? කරන්න පුළුවන් චන්දික මහත්මයා මේකයි. මිනිස්සුන් මේක මේ දැන් දේශපාලන මතවාද දෙකක් තුනක් තියෙන ප්‍රධාන මතවාද දෙකක්. එක්කෝ පොදු පෙරමුණ එක්කෝ UN. ওই දෙකනේ තියෙන්නේ. දශක 70ක් දීලා දැන් අපේ රටේ මෙන්න මොනවා කරන්නේ? හෙට උදේ කාංගිජයක් දෙනවා. හෙට උදේ අරක්කු පාරක් දෙනවා. හෙට උදේ බත් පැකට්ටයක් දෙනවා. මේ රටේ මිනිස්සු ගොබ්බේෝ ටික අනිවාර්යෙන් පැත්තට යනවනේ. එහෙම නැත්නම් තවක් කෙනෙකුට රස්සාවක් හම්බුනා කියලා මේ රටට හරි ගිහිලා නැන්නේ. මේ රටේ අපි බය වෙන්න ඕනි. මේ ලෝකයේ අද්විතීයම රට. ලෝකයේ අද්විතීයම රට. හරිද? සියලුම දේශගුණික තත්ත්වයන් තියෙන රට. තේරවාදී බුදුදහම තියෙන රට. හරිද? එතකොට අපි කල්පනා කරන්නේ මොකක්ද? අපි කල්පනා කරන පක්ෂපාත වර්ණ ભેද නෙවෙයි. ඔන්න මම දැන් අඬ ගහනවා. දීසින් දීප රාජ්‍ය අනිවාර්යයෙන්ම සකස් වෙන මේ ගිරිය කඩාවි කෑ ගහන සමාජ කල්පනා වෙන්න බලන්න උරු වෙලා තියෙන චරිත දෙකකට චරිත කීපයකට උරු නමුත් අපි මේ බුද්ධ ශාසනය රැක ගන්නවා. භික්ෂුන් වහන්සේලාත් මම කියන්නේ වාහම වාද ભેද අතහරින්න. අපි කතිකා කරමු. මේ ආත්‍යන්ත බලයත් එක්ක අපි මේ රට වෙනත් දිශාතිකට පක්ෂ පාට ඔක්කොම අතහැරලා අපි මේ ලංකා ධර්ණීතලයේ ඉතිහාසයේ අපේ රට පෙරදිග ධාන්‍යාගාරය වුණා නම් ලෝකෙට ධර්මයේ දුන්නා නම් දල්දාව රැක්කා නම් එකමුතුකම තිබුණා නම් වැවුදාග අපේ හිදින හොඳම සංකේතෙන් චන්දික මහත්මයාගේ චෛත්‍ය අද දැකෝ ලක්ෂ ගාණක් තිබුණා. හදන්න පුළුවන්ද? වැවක් හදන්න පුළුවන්ද? වටිනා කියන්නේ ඒ සිතුවිල්ල පහළ වෙන්න එපා. ගාක් හදන්න මම වැව් 30ක් හදන්න මගේ අරමුණක් තියෙන කොළඹ පහ. හරිද? මම ඒවට අවශ්‍ය තැන් හොයාගෙන තියෙනවා. ඉතින් එදාට මම හදන්නේ මිනිස්සුත් එක්ක මේ තියෙන බැකෝ යන්ත්‍ර සූත්‍රය. ඉතින් අපි හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නෑ. සෙන්කඩකල YouTube නාලිකාව නරඹන සියලු දෙනාටම අපි කරුණු දැන් මේ වෙනකොට කරුණු රැසක් අපේ මේ වැඩසටහනේ සාකච්ඡා ඉදිරියේදී තව අපි කරුණු කීපයක් ගැන සාකච්ඡා. ඔබතුමා මේ චන්ද්‍රලාල් මහත්මයා මේ දියසෙන් සංකල්පයක් ගැන ඔබතුමා කියනවා. මේ දියකෙන් සංකල්පයේ තුල අපිට මේ මුංචි දෙයක් අපිට හඳුන්වලා දෙන්න මේකේ මේ දියසෙන් බලය ගැන හඳුන්වලා දෙන්න. හරිම වැදගත් මේ චන්දික මහත්මයානි මේකෙදි මේ දියසෙන් බලය කියන එක දේශි බලයක් නෙවෙයි. මගේ ගුරුතුමා සිරිගුණාලංකාර බෝසතාන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ දියසෙන් බලය පිළිබඳව පළමුවෙන්ම මේ රටට කතා කරපු කෙනා. දියසෙන් පහන. දියසෙන් පහන. ඒ කියන්නේ දියසෙන් පහන කියන්නේ මුළු විශ්වයේම තියෙන ශක්තිය. හරිද?
ගහක පොලක පළක වැලක වගේම මිනිස්සුන්ගේ ශක්තිය රාවණ බලය වල්ගම්බ මේ සියලුම ශක්තියින් කැටි කරගත්ත බුදු බලය විශේෂයෙන් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ බලය සදෙව් ලෝකේ ශක්තිය ඒක භූමාටගත විශ්වගත අල්පේසාක් මහේසාක් සම්‍යක් දෘෂ්ටික දිව්‍යමය ශක්තිය මේ විශ්වයේ ගහකොළ පළවැල වල ශක්තිය සූර්යාගේ ශක්තිය චන්ද්‍රයාගේ ශක්තිය ඒ වගේ මේ රට කරවු මේ රටට ආදරක වැලි කැටියට පව ආදරය කරන සිංහල ජාතියට ආදරය කරන දළදාවට ආදරය කරන මේ මහ පොළොව අපේ මුතුන් මිත්‍ර මේ සියලුම ශක්තිය වල සම්පින්නයෙන් තමයි DSM බලය. DSM බලය කියන්නේ. ඒක මේ කාටවත් මේ පුද්ගලික ව්‍යාපංච වෙච්ච එකක් නෙමෙයි. ඒතර මේ මම මේ DSM පහන ගැන කියන්නේ අපේ ගුරුටියා 2000 මට අවුරුදු 18 ඉඳලා අවුරුදු 18 අවුරුදු 18 දැන් අවුරුදු 57. DSM මම ලංකාවට පහන් දීලා තියෙනවා ලක්ෂ 5කට වැඩි. ලක්ෂ 5කට. ලක්ෂ 5කට වැඩි. ඒතකොට ඔය පහනක මම දීලා තියෙන දැන් මේක ඒ පහන් බලය කොච්චරද? ඒතකොට මේ පහන් ලාභී ලක්ෂ 5කට එහා මම දීලා තියෙනවා. ඔය හැම පහනකම තියෙනවා DSM බල මහ පහන කියලා. DSM බල. ඒතකොට දැන් මේ DSM ලා කතා කරන්න හදන DSM ලයි මගේ කාලේ අවුරුදු 18 කාලේ මේ DSM කතන්දරේ අහසයි පොළොයි වගේ. කියන්නේ මට අයිතියක් තියෙනවා මේ DSM වල. ඒ නිසා මම කල්පනා කරනවා මම දැන් මේ DSM දීප රාජ්‍ය කියන එක නිර්මාණය කරන්න මග හැදිලා ඉන්නවා. ව්‍යවස්ථාවක් රටට නිර්මාණය කරලා තිනවා මේ ව්‍යවස්ථාව රටේ ඉන්න සියලු දිනාටම එක විදිහටම හැම කෙනාටම එක විදිහට සැලකෙනවා. ඔව්. දැන් එක නාලිකාවල මේ DSM බලය කියලා අපි චන්ද්‍රලාල් මහත්මයා කතා කරනවා. ඒ පිළිබඳවත් ඔබගේ මේ මතමාන්තරයක් තියෙනවා නම් අපි මේ සෙන්කඩගල YouTube නාලිකාව ඔස්සේ සියලු දෙනාට ඔබේ අදහස මොකද්ද? ඔව් මගේ අදහස මෙහෙමයි. මේක එක මතවාද වලින් අර පක්ෂ දේශපාලන වගේ ගන්න හොඳ නැහැ. මොකද බුදු බලයත් එක්ක මූලික වෙච්ච හරවත් වූ බලයක් තමයි මේ DSM බලය කියන්නේ. මේක මේ සංසාරේ පැතුමත් එක්ක එන එකක්. ඉතින් මම මගේ ජීවිතය අවුරුදු 18 ඉඳලා රට ජාතිය වෙන්නේ මගේ ගම් වලින් ඈත් වෙලා, ගෙවල් වලින් ඈත් වෙලා, පෞල් සංස්ථා වලින් ඈත් වෙලා අදට දැන් මෙහෙට ඇවිල්ලා මේ කතා කරන සෙන්කඩගලකට වාසයක් ජීවිතේ මාසෙකට වැඩි. ඒතර අනුරාධපුරේ මාස 4මාරක් කාලේ ගත කරනවා. තාම මේ පෞල් සංස්ථාවත් මම දැකලා නැහැ. ඒතර සෑහෙන කැපවීමක් මේකට කරන්න. ඒකට එතකොට උදේ දවල් හවස බුදුන් වහන්සේලා පිළික් කියලා ලෝක සත්‍යයට මෛත්‍රී කළා. මේ දිවා රැ වෙහෙස බුදුදහම උදෙසාම කියන චේතනාවෙන් තමයි මේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මට විශ්වාසයි මේ මගේ ශක්තිය ඇතුලේ මේ DSM බලයත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒ නිසා තමයි මට මේ සිරිගුණාලංකාර බෝසතාණන් වහන්සේ උන්වහන්සේ මට කතා කරන උන්වහන්සේ කියන දේ තමයි මම කරන්නේ. මේක මේවා සමාජ විහිළු වගේ තියෙන කාරණා. නමුත් ආධ්‍යාත්මික බලය දිනු කරගත්ත මිනිස්සයා දැන් ඔබතුමාගේ channel එක මාව හොයාගෙන එනවා. හරිද? ඒ වගේ අනාගතේ තවත් මිනිස්සු මාව හොයාගෙන එයි. හැම දිනකටම ඔබ අහම්ෙන් දුටු චරිතයක්. අහම්ෙන් දුටු විශේෂ චරිතයක්. මේ සෙන්කඩගල YouTube නාලිකාව මුනේ. ඉතින් ඒ ශක්තිය තේරෙන්න තමයි ඔබට මේ අනාගතේ බාර අරන් ලෙඩු සියලු දෙනාම ඇත්තටම මම කියන්නේ ඔබතුමාට මම හිතන්නේ පිළිකා රෝගියෙක් වුණත් මම හිතන්නේ මේ ශක්තිය සුව කරන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. මොකද මේ රෝගීන් මම ඕනතරම් සුවපත් කරලා තියෙනවා නේද? සුවපත් කරන්නේ වෙන අමුතු ප්‍රාතිහාරයක් නෙවෙයි. මේකේ අපේ මහත්තයා ඒ කරන්නේ යම් රෝගයක් හැදෙන්නේ දෝෂයක් හේතු කොටගෙන. දෝෂයක් කටගන්න බලවේග හේතු. ඔබතුමා ඒ බලය කොහොමද හඳුනාගන්නේ? මෙතුමාට මෙහෙම රෝගයක් තියෙනවා, මෙහෙම කරදරයක් තියෙනවා, මේ අනාගතයේදී වෙන්න තියෙන දෙයක් පිළිබඳව ඔබතුමා ඒ කාරණා පිළිබඳව කොහොමද බලය ගන්නේ? ඒක දැනගන්න පුළුවන්. ඔවුන්ගේ උපන් වර්ෂයේ මාසයේ දිනේ කිව්වම මේ බුද්ධ චක්‍රක මේ කියලා කියනවා. බුද්ධ චක්‍රක. ඒකද අහු වෙනවා. උපන් වර්ෂයේ මාසයේ දිනේ. ඒ අංකණය අනුව ඒ අංකණයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් පෙර සංසාරේ කවුද භවාත්මක සහ ගුණාත්මක පින්කම් කරලා තියෙන්නේ. හරි? එතකොට පෙර සංසාරේ කොහෙද විජාතිකේ මේ බුදුදහමට මෙයා නම් විසීද? ඔහුට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියන පෙර සංසාරේ අපිට මේ අංකණයෙන් හොයාගන්න පුළුවන් මට. ඒක මම භාවනාවෙන් ගත්ත ක්‍රමයක. ඒතර ඒ අංක මම අහන්නේ කවුරුද දැක්කම ඔබගේ උපන් වර්ෂයේ මාසයේ දිනේ මොකක්ද? ඒක මම දන්නවා. නිශ්චිතව ඔබට අනාවැකිය කියන්න පුළුවන්. අනාවැකිය මම කියන්න බෑ මොකුත් නෑ. මම හොයන්නේ ඔහුගේ අනාවැකිය ඔහුගේ මේ වත්කම් දීපලවස් නෙවෙයි. මම හොයන්නේ ඔහු සංසාරේ පින් කරලා තියෙනවා. පව් කරලා තියෙනවා. සංසාරේ පින් කරලා තියෙන එළියත් එක්ක මේ ගනුදෙනු කරලා ලේසි. හරි ලේසි. එහෙනම් මාර්ගඵල වේග වැඩි කෙනෙක් එක්ක මේ ධර්මයේ කතා කරන්න අමාරුයි. දැන් යන්දික මහත්තයෙකුත් මම උපන් වර්ෂයේ මාසයේදී ආවා. මේ යන්දික මහත්තයගේ ඒ සසර පින් තියෙනවා.
ඒ නිසා තමයි නන්ද මහත්තයා මේක පිළිතුරු. ඒ කියන්නේ ඔබතුමා දැන් අපි කියමුකෝ අපි අවුවකාරී කොහේ හරි අපේ හෙවණැල්ල තියෙනවා ඉදිරියේ. හෙවණැල්ල ගැන කියලා දෙන්නකෝ අපිට පොඩ්ඩක්. අපි හෙවණැල්ල පිළිබඳව දැන් මේකෙදී තාම වැදගත් කතාවක් නේ චන්දික මහත්මයානේ. හෙවණැල්ලකට ඉන්නේ සූර්යයාගෙන් යන්නේ. අපි සූර්යයා මෙතන ලෝකේ මිනිස්සු දන්නේ නැහැ. ලෝකෙ මිනිස්සු දන්නේ රෑ වෙනවා, එළි වෙනවා, ආයි සන්ධ්‍යාවෙනවා. මේක දන්නේ නැහැ. මේක තමයි ස්වභාවය. ඒ හෙවණැල්ල පස්සේ තමයි අපේ සියලුම දේ අපට එන්නේ නේද? එන්නේ නේද? එහෙමද? මං හරිද ඔබ හරිද? නෑ හරි. අපි යන්තික මහත්තයා හෙවණැල්ල තමයි බද්ධ වෙච්ච එකක්. බද්ධ වෙච්ච ඒක ගලවන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වගේ මේ ගහට පොත්තහ මේ බුද්ධ ශාසනය බැඳී පවතිනවා. ඒක අර්ථය මොකම තමයි. ඒක නිසා මේක ගහට පොත්ත වගේ. බුදු ශාසනයේ තමයි මේ බුදුවරයෙක් තමයි මේ විශ්වය පාලනය කරන්නේ. මේකට අරවම තර්ක කරලා වැඩක් නැහැ. ඒ නිසා අපි අන් ජාතීන්ට වැදගත් වෙන විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. ආදරය කරනවා මෛත්‍රිය මුළු සමස්ත සමාජයේම ජාති කුල ආගම් මේද නැහැ. හරිද? ඒ හැම කෙනාටම මේක විදිහට සලකන්න ඕනේ. දැන් මෙතන වෙලා තියෙන්නේ අද වර්තමාන වෙලා තියෙන්නේ මේක පටන් ගන්න මහත්ය ඡන්දකේ. පටන් ගන්න. මේ එතනින් ඉඳන් ભેදයක් ඇති වෙලා තියෙනවා. හරිද? ඒක නිසා මේ ભેදය අද භික්ෂුන් වහන්සේලාට ගිහිල්ලා හොඳයි කියලා තැනක මේක නැදෙන්නේ නැහැ. ඒ නිසා අපේ චන්දික මහත්මනේ මේක විශ්වයට දැවැන්ත කම්පනයක් වෙලා වෛරය දැඩි ලෙස මතුවෙලා මේ කොච්චර කතා කරා යම් දෙයක් දෙන්න යනකොට ගමක ඒ දෙන්න ගියාම දේශපාලන අධිකාරිය ආව පළමුවෙන්ම දෙන්නේ Tamanට පක්ෂයට වැඩ කරපු මිනිහා ඇත්ත කතාව. නමුත් අර අවංක මිනිසුන්ට දැන් අද මේ වර්තමානයේ කෝටි ගාණක් මේ මෙතුමාට ඡන්දේ සම්පූර්ණ 75කට වැඩි ඡන්ද දුන්නා. හැබැයි ගමේ ඉන්න වැඩ කරන මිනිස්සයා වැඩක් කරන්නේ එහෙම නෙවෙයි. ඒතකොට මොකද්ද වෛරයක් නෙවෙයි. අද වික්ෂුන් වහන්සේලාත් එහෙම වෛරයක් නැතිලා තියෙනවා. ඉතින් වික්ෂුන් වහන්සේලා ඉතින් යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ යන්නේ වැරදි මාවතට. දැන් අපිට වරදානයක් දෙන්න. දැන් මට වරදානයක් දෙනවනම් දැන් මම කාල්ටන් එක ආරක්ෂා කරපු මිනිහා. කොත්ම කාල්ටන්ට ආරක්ෂා කරපු එක නේ. මේක බය නැතුව කියන්නේ මාධ්‍ය බල්ලා ඕනම් සිරන්ති මැනිලුම් දන්නවා කාල්ටන් එක කොළඹ ගෙදර නායක බය නැතුව කියන්න පුළුවන් නේ. කියන්නේ බය නැතුවනේ. බය නැතුව කියන්න පුළුවන්. බය නැතුව පැය ගණන් වරු ගණන් ධර්ම දේශනා කරලා ඒ ඇත්තන්ට මේක සත්‍ය කියා දුකු මිනිසයා. හැබැයි ඒ වගේම අනිත් පක්ෂ වලත් එහෙමයි. අනිත් මේ ටෙරන්ස් එකට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහට ඒතර සජිත්දාවට ගිහිල්ලා මේ රට යන්න ඕනේ මෙන්න මේකයි දිසාකතිය. මේකයි වෙන්න ඕනේ කියපු මිනිහා මම. ඒතර මේ රටේ රාජ්‍ය ඒතර අපේ එවගලිය මෛත්‍රීපාල සිරිසේන එතුමා තාපෝටේ මරණයටපත් වෙනවා. ඒ වෙලාවෙත් එතුමාට අවශ්‍ය පහන දීලා එතුමාව බේරගන්න ඉදිරිපත් වෙච්ච මිනිහා මම. ඒතර රටේ රාජ්‍ය නායකයන් අපි කියලා තියෙනවා. හැබැයි මේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ තනි කර ඉන්නේ අපි පේනවනේ මාධ්‍ය තුල ලබන බට විනාශ වෙනවා. අපි ඒ ලක්ෂ කෝටි ගණන් මුදල් විනාශ කරලා ඒවා කාබාසින වෙනවා. යකඩමල් කනවා. ඒක උච්චර විශාල විනාශයක් වෙනවා. ඉතින් මේවා ගැන කතා කරනකොට මහත්තයා අපිට දුකයි. මේ කාගේ සල්ලිද කවුද මේවට ගෙවන්නේ? පඩියක් ගන්න മന്ത്രി කෙනෙක්ගේ മന്ത്രിවරේ පඩියක් ගන්නවා. ඒ පඩිය කාගේද? ඔහුගේ පඩිය. අවුරුදු 5කට ඇවිල්ලා පෙන්ෂන් මේකුත් අරගෙන පඩියක් ගන්න. ඒ පඩිය කාගේ? දුප්පත් මිනිස්සුන්ගේ සල්ලිනේ. ලැජ්ජයි අප්පා. ලැජ්ජයි. මම කවදා හරි නායකයෙක් වෙන්නේ 7-5ක්වත් මේ මිනිස්සුන්ගේ අරගෙන නෙවෙයි. කවදාවත් ගන්න. මගේ දිස්ත්‍රික් නායකයන් මම පත් කළා තියෙන. ඒ ඇත්තන්ට කියන්නේ අපි 7-5ක්වත් නැතුව අවුරුදු 3ක් අපි වැඩ කරලා මේ රටේ ආර්ථික ශක්තිමත් කරලා හැම මිනිස්සුන්ටම එක විදිහට සලකලා තුන් වේල කන්න දීලා දැන් කන්න ටික දෙන්නේ. අංක 1 මහත්කෝ තුන් වේල කන්න දෙන්න ඕනේ. කන්න දෙන්න ඕනේ. අන්නේ අංක 1 65කට වැඩි මිනිස්සු කන්න නැති වෙන දැන් 80ක් විතර ඉන්නවා එක වේල කන්න. තුන් වේල මේ කන්න දීලා මිනිස්සු නැගිටවන්න ඕනේ. මේකට අපේ තියෙන සියලු ශක්තිය යොදවන්න ඕනේ. හරිද? ඒ කන්න දෙන්නේ කොහොමද කියන එක එදාට මම කියන්න. තව ලං වෙද්දි මම කියන්න කොහොමද කන්න දෙන්නේ. ඒ වගේ මිනිස්සුගේ ආර්ථිකය අවශ්‍ය දේ ගන්න පිටපැත්තක් ගන්න. මේ හැම දෙයකම මිනිස්සුන්ට ශක්තියක් දෙන්න. ඒ 25000ක් අදුමසින් එක මිනිහෙකුට අවුරුදු 18 ඉන්න මිනිස්සුන්ට 25000ක් දෙන්න ඕනේ. දෙන්න පුළුවන්. දෙන්න පුළුවන් නේ. දෙන්න පුළුවන්. මේකට සම්පත් තියෙන ඕනතර. දැන් අද එහෙම නෙමෙයි. අද කොටසක් මේ ජීවත් වෙන්නේ අපි මොනවද මෙතන. අද කොටසක් තමයි ජීවත් වෙන්නේ. හොඳට වැජ්ජ වෙන අය මිනිස්සුන් මේ පිටිපිට මම හිතන්නේ ඔබතුම චන්ද්‍රමාල් මහත්මයා ඇත්තටම නිහතමානීව කතා කරන මේ රටක් ඡාතියක් පිළිබඳව අපේ මේ ලංකා දෙරිනේ දුක් විඳින
ජනතාවගේ දේශන බලයක් ඉදිරියේදී අනාගතයේදී ඔබට කරන්න ශක්තියක් තියෙනවා. ඉතින් මේක බලයේ තණ්හාවට පිළිපදපු දෙයක් නෙවෙයි. මෙතුමාගේ විශ්ව ශක්තියෙන් බුදුගුණ බලයෙන් මේ දේ ඉදිරියට කරන යන්නට දැන් වර්තමානයේදී මේ යුගය අපි සකස් කරනවා. මෙතුමා බය නැතුම කියනවා. ඉතින් ඉදිරියටත් මෙතුමාට මේ සහාය දෙන්නට විශ්ව ශක්තිය අපිට ලැබෙන්න තමයි මෙතුමා මේ කාරණා සිද්ධ කරන්නේ. ඉතින් මේ දැන් අපි මේ කාටවත් බැනලා අපේ පක්ෂ දේශපාලන පක්ෂයක් කරගන්න නැතුව අනාගතයේ පිළිබඳ දැක්මක් ඇතුව තමයි මෙතුමාට මේ සංකල්පයක් ලැබෙලා ඔබතුමා කතා කරන්නේ නේද? අවංකෙම මට කිසිම මගේ පටු ආකල්පයක් මෙතන කිසිම දෙයක් නැහැ. මට රජෙක් කියලා මේ ලෝකෙ අනිත් මිනිස්සු වගේ මේ ලෝකේ රටවල වල සවාරි ගහන්න එහෙම නැත්නම් මේ රටේ තවත් කෙනෙක්ගේ පරි ගන්න එහෙම චේතනාවක් නෙමෙයි මේක. මම මේ කියන්නේ අපි ප්‍රායෝගිකව දැන් අපිට විශ්වයේ දරුවන් දීලා තියෙනවා. මේ වෙලාවේ කිසිම දෙයක් නැහැ. අපි ඉතා වගේ එකට හැදිලා. අපි ඔක්කොම කැත වෙන්න ඕනේ. අපි මහන්සි මේ විශ්වයේ දරුවන් තමයි දීලා තියෙන්නේ ලෝකවාසීන්ට නේද? අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ. කතා කරලා අපි ඔක්කොම එකට එකතු වෙලා අපේ ආර්ථික නිර්මාණය කරගෙන විශේෂයෙන් බුදු බලන්න. මොන ආගම මොන ජාති හිටියත් බුදු දහම තමයි උඩට ගන්න ඕනේ. එතන තමයි ආදරේ කරුණාව මෛත්‍රිය තියෙන්නේ. එතනින් අපි උඩට අරගෙන අපි ඔක්කොම එවැනි අප වෙන්න ඕනේ කැප වෙන්න ඕනේ පටු පරමාර්ථ. හැබැයි මට ප්‍රශ්නයක් නැහැ. පටු පරමාර්ථ ඇතුළේ යන ඔක්කොම නිරගත වෙනවා. ඔබතුමා කියන්නේ දැන් 2024 වෙන් පස්සේ රටේ මේ ලෝකේ අනාගතය අපේ මේ මුතු දිවයිනේම ඇත්තටම අනාගතේ කොයි තරම් දුරට වෙනස් වෙයිද? ඔබතුමාට වෙනස් කරන්න පුළුවන්ද ඒක? පුළුවන්. අපි අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. මේවා කරන්නේ මේ පුජ්‍යලෝ නෙමෙයි. මේවා දැන් කරන්නේ විශ්වයේ දෙවියෝ විසින්. සදෙව් ලෝකේ දෙවියන්ට පින් නැහැ. මේ සදෙව් ලෝකෙම දෙවියන්ට පින් නැහැ. ඒ නිසා තමයි මම පසුගිය රූප ඔක්කොම දාලා තියෙන්නේ. මේ පිරික්කෙන ස්ථානයේ ලක්ෂ කෝටි ගාණක් දෙවිවරු වැඩලා දල්දා වහන්සේ පාව වැඩියා. ලක්ෂ කෝටි ගාණක් ඇයි මේ කොහෙවත් මේ පූජනීය ස්ථාන රට මේ දල්දා වහන්සේ ළඟ මං ඉන්නේ දැනට වඩින්නේ මොකද? මෙච්චර දෙවිවරු වඩින්නේ මොකද? මෙයාට ප්‍රායෝගික දේවල්. ඒකට වඩින්නේ ඇයි? මේ දෙවියන්ට පින් නැහැ මේ විශ්වයේ. දෙවියන්ට පින් දෙන්න මිනිස්සු නැහැ. ඇයි? කපටි කෛරාටක මේ හදවතින් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි ඉන්නේ. හරි? ඒ නිසා මස් බිත්තර කන ඒ වගේම ඒවට විජු වෙච්ච සුරාවට විජු වෙච්ච තවත් එකේ පරිමින් තවත් එකේ නැගිටින මේ වගේ මිනිස්සු ඒ වගේ මේ අක්ෂමන ප්‍රේත භූතව මැරිච්ච ඒ පරපුර මැරිච්ච මිනිස්සු Taman ළඟට වෙලා ඉන්නේ. ඒ නිසා ආදරේ කරුණා මෛත්‍රිය නැහැ. නිසා දෙවියන් ඒ අද සමස්ත සමාජයේම නැහැ. ඒ නිසා දෙවියන් බලගත්තු ඉවෙන් රටල ජාතියට ආදරය කරන විශේෂයෙන් දර්දාවට බුද්ධ ශාසනයට ආදරය කරන එවැනි තැන්වලට දෙවිවරු වඩිනවා. ඒ නිසා දෙවියන්ගේ ආගමනයක් දැන තියෙන මිනිස්සුන්ගේ නෙමෙයි. දැන් මිනිස්සුන්ගේ තියෙන්නේ දෙවියන්ගේ ශක්තිය අර කියවනේ. දෙවියන්ගේ ශක්තිය තමයි දැන් ගන්න තියෙන්නේ. ඒ නිසා මේකෙදි සීල ප්‍රතිපදා ආදාගෙන. හරි රටේ රාජ්‍ය නායකයා බුදුන් වහන්සේට ඔව් මස් බිත්තර කන්න නැති කෙනෙක් ඉන්නවා. ඔව් උදේ හවස මේ රටම පෙළගස්සන්න ඕනේ බුද්ධ වන්දනාව. ඔබ මුලින්ම කතා කරා ජීවමාන බුද්ධ වන්දනාව. බුද්ධ වන්දනාව නිශ්‍යාකාරව කරන්න ඒ බලගුණ සම්පත්න අපිට ලැබෙනවා. ඉතින් කිසිම මොහොතක මේවා අමතක කරන්න එපා. මේ කණෙන් අහලා මේක පිට කරනවන් තමයි මේවා අපිට අපේ ජීවිතේ තවත් අගාධයට යන්නේ. මේ රට අගාධයට යන්නේ. ඉතින් මේ වගේ සම්පත් පහළ වෙලා ඉද්දි මේ වගේ ලස්සන වැදගත් කරුණු කාරණා ඔබට මේ සෙන්කඩගල YouTube නාලිකාව ඔස්සේ අපේ විශ්වදරණී ආදරණීය හිතවතුන් සියලු දෙනාටම මේක දැකලා අපේ සෙන්කඩගල YouTube නාලිකාව දැන සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාලා මේ වගේ දේ අමුතු යාළුවන්ට නැන්ද මාමලාට සහෝදර ඒ වගේම විදේශගත වෙන ඔබටත් මේක වටිනා වැඩසටහනක් මේ චන්දලාල් මහත්මයා ඌ වෙල්ලස්සේ මහනුවර මේ දලදා වහන්සේට දේශයට ඇවිල්ලා හතන් සූත්‍රයේ දසලක්ෂ ගණන් වාරයක් මේ සත්‍යයනා කරලා මේ වසංගතයේ දුරු වෙන්නට මේ විශ්ව ශක්තියෙන්ම පිහිටක් වෙන මේ උතුමෙක් තමයි මේ වැඩසටහනක මේ සෙන්කඩගල නාලිකාවත් එකතු වෙලා තියෙන්නේ. ඉතින් මේ ශක්තිය ඔබට තවත් කරන්න යන්නට තමයි අවසාන වශයෙන් මේ වැඩසටහන නිමා කරන්නටත් දැන් කාලහොරාව ඇවිල්ලා තියෙනවා. ඔබතුමා මේ ඉදිරියේදී මේ රට පිළිබඳව බාර ගැනීම දැක්මක් මේ ශක්තිය තියෙනවා. ඉතින් රටේ ඉන්න මහ ජනතාවගෙන් දුක් විඳින ජනතාවගේ ඉන්න කාරණා මොකද්ද? මම මේ රටේ ඉන්න උගතුන්ට කියනවා. උගත් ඇත්තන්ට කියනවා දේශපාලන මතවාද අයින් කරලා මේ සැබෑ වූ ආධ්‍යාත්මික ගුණබලයක් ඇති සැබෑ නායකයෙක් යන ගමනට අතහිත දෙන්න එකතු වෙන්න. ඒ එක්කම මේ රටේ භික්ෂුණීලා ඒ ඇත්තෝ මේ රටේ මුර දේවතාවුන් වහන්සේලා ඒ මුඛ පරම්පරාවෙන් අරන් ආපු ඒ මතවාද ඔක්කොම අතහැරලා මේ දේශෙන් බලයක් ඇති යුගයේ ඒ දේශෙන් රාජ්‍යයට ආශිර්වාද කරන්න කියන මම
දෙවෙනි වතාව. ඊළඟට මේ රටේ විශ්වවිද්‍යාලවල තරුණ දරුවෝ ඉන්නවා. මේ තරුණ දරුවෝ ඉන්නවා දරුවෝ ඉන්නවා. ඒත් අසරණයි ඒත්ගේ අත්‍යවශ්‍යම උඹලට මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ කිසියම් තමන්ගේ උගත්කමට කිසියම් දෙයක් නෑ. ඔබලට හැමදාම අරගල පිට අරගල කරගෙන තමයි ජීවත් වෙන්නේ. එහෙම යුගයක් මේ බලාපොරොත්තු වෙන්නේ. මේ විශ්වවිද්‍යාල දුවදරුවන්ගේ තියෙන සංසාර ගත පුරුදුත් එක්ක එන අධ්‍යාපන රටාක්‍රමයක් අපේ රටේ ආවේනික රටාක්‍රමයක් කුචකර්මාන්තයේ මූලික කරලා ඉතිහාසය හඳුනගත්තා. මේ රටේ ඒ දක්ෂකම් තියෙන දරුවෝ ඕන තරම් ඒකට හොඳ යුගයක් වෙනවා අනාගතේ. හැම දක්ෂයෙක්ම ඉස්සරහට ගන්න. ඒකට මෙතන වැදගත්ම දේ තමයි සියලු දෙනාට එක හා සමානව සැලකීම. එක විදිහට සැලකීම. උස්මිටි පහත් ලොකුකම් එහෙම දෙයක් නෑ. ඒක නිසා හැම වෙලාවෙම දක්ෂයාට ඉදිරියට එන්න තැන තමයි දීසෙන් රාජ්‍ය නිර්මාණය වෙන්නේ. ඒ නිසා මම මේ කියන්නේ ඒතර උගත්තු වියත්තු කලාකරු මමත් කලාකරුනේ තබ්ලා එක පිළිබඳව ඉගෙනගත්ත විශාරදේ. ඒ වගේම කලා ලෝකේ වේදිකා නාට්‍ය පිළිබඳව ඒ කියන්නේ ටෙලිනාට්‍ය පිළිබඳව කලා ලෝකයේ කියනවා. මේ කලාකරුවන්ට මම කියන මේ රටේ කලාකරුවන්ට වහාම ඉක්මනට මේ රටට වෙනස් රාමුවකට ගොනු වෙනවා. රාමුවකට ගොනු වෙනවා. ඒ වගේම මම අවසාන වශයෙන් මේ රටේ අනන්ත අප්‍රමාණ දුක් විඳින මේ ගොවි ජනතාව. ගොවි ජනතාව ගොඩාක් දුක් විඳිනවා. Taman හදාගත්ත දෙයට මිලක් නැහැ. වෙනද පොලක් නැහැ. සීතකරණ නැහැ. ඒවට මිලක් නැහැ. හරි විශාල අලකලංචි ගොඩක් තියෙනවා. ඒ නිසා මම ගොවි ජනතාවට කියනවා මේ රටේ කුෂිකාර්මික ගොවි ජනතාවට එකතු වෙන්න. දේශින් රාජ්‍යයේදී ඔබලට මේ ගොවියා රජා කියන සැබෑ නාමයට සැබෑ අර්ථයක් වෙන යුගයක් වෙනවා. නිසා අපි ඒකට එකතු වෙන්න. මේ ලක්වාසී සීලම පොඩි කුඩා පුංචි දරුවන්ට පෙරමග යන පුංචි දරුවෝ පවා අපි මේ දරුවන්ගෙන් අපි පටන් ගන්න. ඉස්කෝලේ ඉගෙනගෙන දරුවෝ. මේ දරුවන්ට මේ රටේ තියෙන අනන්‍යතාවය අපි ඉගෙනගෙන ලෝක රටකට ගිහිල්ලා වැඩන්නේ. මේ ලංකා ධර්මීතලයේ කොහොමද අපි නිර්මාණය කරගන්නේ? මෙන්න මේ කියන කාරණා මම සියලුම කුඩා දුප්පත් වැඩිහිටි ධනවත් පොහොසත් ලෝකේ මුදල් හඹාගෙන ගිහින් ඉන්න කට්ටිය පාර ලංකාවට. ඒ කියන්නේ DSM බලය කාටවත් නතර කරන්න බැරි දෙයක්. කිසි කෙනෙකුට නවත්තන්න බෑ. ඒ කියන්නේ මුහුදේ වතුර කොහෙන් ගත්තත් එකම ලුණුමයි නේද? එකම ලුණුමයි මේක නම. මේකට වෛර කරන්න යන හැම මනුස්සයම මම එකක් කියනවා. මොකද මේ ශක්තියක් එක මේ තව අවුරුදු දෙකක් තියෙනවා. වහා මේක DSM බලය ඇති චන්ද්‍රලාට දෙන්න ඕනේ. දීලා කවුරුත් එකතු වෙලා අපි කතිකා කළා මේක මෝඩියෙක් කියන කතන්දරයක් නෙවෙයි. හරිද? ඒ නිසා අවබෝධයෙන් රටක් එක්ක මුළු රටක ගිහිල්ලා. ඒ කියන්නේ ආධ්‍යාත්මික ශක්තිය මේ රට බලය ගත්තේ පිරිසකට දීපු ඉතාමත්ම වැදගත් චන්දලාල් කෙනෙක්වත් අපි නිවැරදි නේ. අනිවාර්යයෙන්ම ඒක එම මේ වචනේ මොකද මම මේ පුංචි කුඩා channel මට ජීවිතයේ ඉතිහාසයක් වෙන්නවා. මොකද කවදාවත් මේ channel මම මගේ මොනතරම් ඉහළට ගියත් මම මේ channel මම අමතක කරා. මොකද මේ වගේ විශ්වකර්ම channel කීපයක් මම මේ රටේ මාධ්‍ය රාශියකට ගියා. ගුවන් විදුලි රාශියකට රජරට සේවයේ යන්තම් මේ ජීවමාන බුද්ධ වන්දනාවකෙන් පොඩ්ඩක් කරගන්න පුළුවන් රජරට සේවය. නමුත් ඒකත් අර පතිරාජ මහත්තයා කියලා හොඳ මහත්තයෙක් හිටිය නිසා. ඒ වගේ අපිට චන්දික මහත්තයා හඳුන්වනවා හොඳ වෙලාවට මේ විශ්ව සත්‍යය තියෙනවා. මමත් පින්නට දහමට කැමැති ඉතාමත්ම සද්දාවෙන් හැමදේම කරන කෙනෙක්. ඉතින් ඒකෙන්ද අපිටත් වරදින්නේ නැහැ. අපිත් කියන්නේ චන්දලාල් මහත්තයා වගේ උගතුන් මේ විශ්ව ශක්තිය මිහි වෙලා මේ දුක් විඳින ජනතාවට අපට සේවයක් කරන්නට ඔබතුමාට වාසනාව ශක්තිය දලදා සම්මුතික පීඩ රැකවරන්නේ විශ්ව ශක්තිය දලදා හම්දන්ද ධාතුන් කේත ධාතුන් අනුවස් බෝධි රාජයන් වහන්සේලාගේ පීඩල්ම ශාන්තිය යනතන පීඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන්මුත් අපි කියන්නේ මේ අපි ඉන්නවනේ දැන් මේ පොඩි දුවා දරුවන් කීප දෙනෙක් දැන් ඒවට මේ පොඩ්ඩක් අමතකයි. දැන් ගොඩාක් රූපවාහිනියක් ගත්තොත් එහෙම නටනවා දොඩනවා ඒවට තමයි බලන්න කැමතිද. මේ වගේ වැඩසටහනක් බලලා ඒ කටිටත් පුංචි පුදාලටත් හිතන්න පුළුවන් ආදරණීය දෙමව්පියන්ගෙන් මම ඉල්ලන්නේ මේ වැඩසටහනක් බලන්න දෙන්න. මේක ඔබේ පුංචි මුදලක් කැපුණත් කමන්නේ YouTube නාලිකාවක් ඔස්සේ මේවා තමයි අපේ අනාගතේට ගොඩාක්ම වැදගත් වෙන දේවල්. ඉතින් මේ රට දැන් 2024න් පස්සේ රට ඇත්තටම මෙතුමා කියන DSM බලයෙන් මේ රට එස්සේසත් කරන්නට පුළුවන් කියලා. මේ සම්පත්තියෙද්දි අපේ දුවල පුතාලෙන් මුදිල්ලන්නේ මේ වගේ වැඩසටහන් නරඹන්න අපව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ් කරගෙන යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් අවසාන වශයෙන් ඔබතුමාට වැඩසටහන නිමාර කරන පුංචි වදනක් හරි තියෙනවා නම් කියන්න. මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන දලදා දේශීන්ද්‍ර කරන මේ වැඩසටහන රතන සූත්‍රයේ 15 වතාවක් දැන් පටන් වෙන මේ රුවන්වැලි මාසයේ 8ම ස්ථානයේ
ජයශ්‍රී මා බෝධීන් වහන්සේ යාපනයේ සිට මාතර දක්වා මුළු ලංකා ධර්මීතලය එකට එක අතැඹුලකට අරගෙන කරන මේ බුදු වැඩසටහන් වල දවස පුරා කරන අනුහස් වල හේතු කොටගෙන විශේෂයෙන් මේ ස්ථානය ලබා දුන්න ඒ වගේම අපේ සෙන්කඩගල YouTube channel ඒ channel අපේ චන්දික මහත්තයාට ඒ වගේ කාර්ය මණ්ඩලයේ ඉසනම ගරුකමින් ආශිර්වාද කරමින් මේ ලංකා ධර්මීතල මේ විවසන යුගයේ විවසන නැති වෙලා අලුත් මනසකින් අලුත් දෙයක් ලෝකයක් නිර්මාණය කරන අවසාන වැඩසටහන අවසන් කරන ඔබතුමා දැන් තතඹුවත්තේ දසදහස් ගානක් ජීවන් කරලා විශ්වයට මුද හරිනවානේ අපි ඉදිරි වැඩසටහනෙත් ඔබතුමා මේ බලයේ ශක්තිය තියෙනවා කියමු ඔබතුමාට පුළුවන්ද අපිට මේ පිරිත් නූලක් අපේ දැන් YouTube නාලිකාව ඔස්සේ හරි ඔබතුමා ඉන්න තැනකට ඇවිල්ලා මේ අතේ පිරිත් නූලක් බැලලා ඒ ශක්තිය බලය අපේ මේ දුක් විඳින ආදරණීය අම්මලාට ලෙඩක් දුකක් වෙලා කරදරයක් වෙලා පීඩාවල් සියලු දෙනාටම සැනසීමක් ඔබට දෙන්න පිරිත් නූලෙන් පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. ඊළඟ වැඩසටහනදී අපි කතා කරමු. අනිවාර්යයෙන්ම මේ වෙනකොට ලක්ෂ ගානකට මම පිරිත් නූල ලක්ෂ ගානක් පිරිත් නූල මේවද ඉදිරියේදී සෑම ගෙදරකටම පිරිත් නූලක් සකස් කරලා යවන ක්‍රමවේදයක් සකස් කරන්න තියෙනවා. ඔන්න හිතවතුනි අදත් මේ වැඩසටහන කරුණ රාශියක් ඔබට බුද්ධ වන්දනාව පිළිබඳවත් ඒ වගේම මේ රටේ ගොවි සම්පත ඒ වගේම අපේ ආදරණීය දුක් විඳින ජනතාවට අනාගතය පිළිබඳව විශ්ව සත්‍ය බුදු ගුණ බලයෙන් කොහොමද මේ ආධ්‍යාත්මික ශක්තිය ඔබට කාරණා රසක් පිළිබඳව අපිට සාකච්ඡා කරා ඌව වෙල්ලස්ස පුරවරෙන් මේ සෙන්කඩගල දනදා වහන්සේ වැඩ ඉන්න දේශේ මාසයක් තිස්සේ පිරිස් සජ්ජායනය කළා තමුත්තේ කරලා මේ ගමටද ආශිර්වාදයක් කරා ඒ වගේම මේ පිම්බිම සකස් කරගත්තු මේ නිවසේ ඉන්න සියලු දෙනාටත් මම සෙන්කඩගල ඩූටිනා හතුපිරි ප්‍රණාමය පුද කරනවා මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ නරඹන්නට අපත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා අවසාන වශයෙන් මෙතුමාට තික්කුම් කෝටියක් දේවන්ගේ දේවරක් වන්නේ පිහිට සාන්තිය උදා වේවා මේ ජේසෙම් බලයෙන් මේ කරන්නට යන යහපත් කාරණා ඉස්ස සිද්ධ කරගන්න අනාගතයේ ඒ ශක්තියම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදටත් මේ වැඩසටහන නිමා කරනවා ඔබතුමාට ආයුබෝවන් කියලා ශ්‍රී ජය කියලා ප්‍රාර්ථනා කරනවා අයිබුවන් අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන මේ සෙන්කඩගල ටීවී